Hallelujah. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ජීවමාන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ බලවන්තයි. අපි ආනන්ත නමස්කාර කරන් කියනවා. ඔබට මට දුන්න අවශ්‍යතාවය මහන්ස කාම කොටින. අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුන් නාමයෙන් පියාණන් වහන්සේට නමස්කාර කරන් ආශා කරන් දේ වචනේ කියවන් ඉගෙන ගන්න යනවා. හලලුයා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. අපි ගොඩාක් නමස්කාරයෙන් ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ආශා කිරීම ආරම්භ කරමු. Hallelujah, දෙවියන් ප්‍රශංසා වේවා. ස්වර්ගික දෙවි පියාණන් අපේ වහන්සේට ආශා කරන්නට යනවා. දෙවිඳුනි බලවත් ඔබ යහපත් වූ මුසස්තරන් වහන්සේ. ලෝකවල මම පාලනය කරන්නා වූ දෙවියන් වහන්සේ. සැබවින්ම ඔබ වහන්සේ ලෝකවල මම පාලනය කරන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාර අදට ග්‍රහලෝක මැලෙමින් පවතිනවා ස්වාමිනී. ඒ බලවන්ත වූ දෙවියන් වහන්සේට මේ උදෑසනේ ආශා කරනවා. ගහකොළ මල් ස්වාමිනී සතුන් සිව්පාවුන් මව වදාළ දෙවිඳුනි අදට මුළු මැවිල් ඔබ වහන්සේට කීකරුවෝ ඒ ආකාරයෙන් ගස් පළ ධර්මින් සතුන් බෝවෙමින් වැඩෙමින් ස්වාමිනී පොළවේ ඒ කාරණාව සිදු වෙමින් පවතිනවා. ඒ සියල්ලේ මැවිල්ලේ අධිපති ආනන්ද වහන්සේට මේ උදෑසනේ ආශා කරනවා. ශිලාත්ම බලෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් දෙවිඳුනි මෙන්න අපේ වහන්සේට යටත් වෙනවා. ස්වාමිනේ වහන්සේට නමස්කාරය කියන මෙන්න වහන්සේගේ වචනය ඉගෙන ගන්නට යනවා. දිව්‍යමය වචනය, ජීවමාන වචනය, බලවන්ත වචනය, හිස්ව නොහැරෙන වචනය, අපේ ජීවිතේ පළදරන වචනය පියාණෙනි. අපව ජීවත් කරන වචනය, අපව සවිමත් කරන වචනය, අපව නිරෝගී කරන වචනය, අපේ ආශිර්වාදයේ ගෙන දෙන වචනය අපි අද දවසේ මෙහි කරන්නට යනවා. දෙවිඳුනේ මේ සියලු කර්තව්‍යයන් අපට බාර කරනවා. සුදාත්මනේ වහන්සේ අපට ගුරුකම් දෙනසේක්වා. පියාණනි අපි මේ සියලු දේ වහන්සේගේ ශුභ සුද්ධ හස්තර නතු කරනවා. දේ වචනේ කියවන, දේ වචනේ දේශනා කරන, දේ වචනේ අස්සන, ගායනා කරන අපි හැම කෙනෙක් දෙවිඳුනේ වහන්සේගේ හස්තර නතු වෙනවා. ඒ සියලු කර්තව්‍යයන් හරියට කරන්ටත් හරියට අවබෝධ කරගන්නත් ශිලාත්මනි ඔබ වහන්සේගේ කරුණාව අප සමග වනසේක්වා. දෙවිඳුනි ඔබ වහන්සේගේ අනුග්‍රහය අප සමග වනසේක්වා. පියාණනි මේ දේවල් හරියට කරන්ට ඔබ වහන්සේ අපට ගුරුකම් දෙනසේක්වා. ඔබ වහන්සේගේ ප්‍රාක්ෂාවෙන් දිවමුඛය හසුරුවමින් ඔබ වහන්සේගේ නුවණින් ක්‍රියා කරන්ට අනුග්‍රහය ලැබේවා. මේ කී දේ ස්වාමී අපේ දෙවියන් වහන්සේට බාර කරනවා. වහන්සේගේ ඡාතක පුත්‍ර අපේ ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලුයා. ජීවමාන දෙවියන් වහන්සේ දෙවිඳුන් ජීවමාන වහන්සේ මැටි රූපයක් ගාල් පිළිමයක් නොවේ. ඔබේ මගේ දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ කියනවා ගස්ක කොළයක් උන්වහන්සේ නොදැල්මෙට වැටෙන්නේ නැහැ කියලා. අපේ හිස්ස කෙස් උන්වහන්සේ ගණන් කරලා තියෙනවා. උන්වහන්සේ දන්නේ නැතුව කෙස් කසල්ලෙට වැටෙන්නේ නැහැ. එවැනි බලවන්ත දෙවි කෙනෙක්ට අපි නමස්කාර කරන්ට යනවා. අපි නමස්කාර කරන්නේ, අපි කතා කරන්නේ, අපි ආශා කරන්නේ ජීවමාන දෙවි කෙනෙකුට. මනුෂ්‍යගේ අතින් ඇඹුවා වූ මැටි පිළිමයකට, ගල් රූපයකට, තෙලි තුඩකට නොවේ. ජීවමාන දෙවියන් වහන්සේට. ඒ සියලු මනුෂ්‍යයන් ඔවුන්ගේ නිර්මාණය නිදාස් කරනවා වෙළඳ පොළට. අපි ඒව ගෙනල්ලා පුදුමාකාර ගෞරවයක් දෙනවා. ඔබේ මගේ හදවතේ ඉන්නට ඕනේ ඒ දෙවියන්. සේවන් සහෝදර සහෝදරියන් වචනයක් ඔබට සිහි ගන්නමින් අපි නමස්කාරයට ඇතුල් වෙන්නට යනවා. ඔබේ මව්පියා, ඔබේ සහෝදරයා, සහෝදරිය. මේ පොළවේ කිසිම කෙනෙක් නැහැ. හැමදාම ජීවත් වෙන්න ඇවිල්ලා. ඔවුන්ගේ ජීවිතය අවසන් වෙනවා. මගේ අම්මත් නැහැ, මගේ තාත්තත් නැහැ. නමුත් මගේ අම්මට මං කරන ගෞරවය, මගේ තාත්තට මං කරන ගෞරවය මේ පොළවේ යහපත් ජීවත් වෙන එක. ඔවුන්ගේ කැමැත්ත ඉෂ්ට කරන එක. විසක ඔවුන්ට රූපයක් හදලා නමස්කාර කරලා මැටි පහන් තියන කරවෙයි. බොහෝ ඒ දේවල් අපිට දකින්න තිබෙනවා. ඉතින් දෙවියන්ොත් එහෙමයි. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ රූපයක් කඹලා නමස්කාර කරන්නට ඔය උන්වහන්සේ අපිට ලියවිල්ලක් දීලා තිබෙනවා. උන්වහන්සේ අපිට ආශා දීලා තිබෙනවා. මේ උන්වහන්සේගේ දිව්‍යමය වචනය කියවලා මෙනෙහි කරලා ඉගෙනගෙන අපිත් එයින් ආශිර්වාද ලැබලා තවත් කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න. හලෙලුයා. ධර්මන්තට ස්තුති වේවා. අපි නමස්කාර කාලයක්, පොඩි නමස්කාර කාලයක් ගත කරමින් දේව වචනයට ගමන් කරමු.
ප්‍රශංසාව හලලුයා. ඔබ මා හැමෝම දන්න ගායනාවක් මෙචි රූපයක් කාල් පිළිමයක් නොවේ අපේ දෙවියන්. අපි ගායනාවක් දෙමු. හලලුයා. බය වෙන්න එපා කැළඹෙන්න එපා අපේ දෙවියන් අප සමගයි. මෙචි රූපයක් කාල් පිළිමයක් නොවේ අපේ දෙවියන්. මාගේ ජීවිතේ වැඩ වාසනා ජීවමාන දෙවියන් හලෙලුයා. ගිනි මැදින් ගියා ජල මැදින් ගියා අපේ දෙවියන් අප සමගයි. බය වෙන්න එපා කැළඹෙන්න එපා අපේ දෙවියන් අප සමගයි. ගිනි මැදින් ගියා ජල මැදින් ගියා අපේ දෙවියන් අප සමගයි. මෙචි රූපයක් ගල් පිළිමයක් නොවේ අපේ දෙවියන්. මාගේ ජීවිතේ වැඩ වාසනා ජීවමාන දෙවියන් හලෙලුයා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මට පුළුවන්කම තිබෙනවා කියන්නට නිර්භීතකමෙන් මගේ ජීවිතේ වැඩ වාසය කරන්න ජීවමාන දෙවියන් වහන්සේ කියලා. ඔබට පුළුවන්කම තිබෙන්නට ඕනේ ඔබේ හදවත උන්වහන්සේගේ මාලිගාව. බොහෝ වාසස්ථානවල කිතුරුවන් කියන අපේ දෙවියන් වහන්සේ සාන්තක මිනිස්සු කියන අපි හැම කෙනෙකුගේම නිවසක් ඉදිරියේ යේසුස් වහන්සේගේ තෙලිතුඩකින් ඇඹුවා වූ රූපයක් තිබෙනවා. ඒ වචනයක් යට තිබෙනවා. මම නුඹලාගේ දොර ළඟ සිටිමි. දොර ළඟ සිට තට්ටු කරමි. නුඹලා දොර ඇරියොත් මම නුඹලා සමග එකතු වී කෑම කන්නෙමි. මේකේ අර්ථය අපි සත්‍යතාවයේ අර්ථය අපි හොයන්නට ඕනේ. සැබවින් මේ දෙවියන් වහන්සේ ගෙයි දොර කියලා අදහස් කරන්නේ සෙනෙහවන්ත සහෝදරයනි ඔබගේ හදවතේ දොර. ඔබේ හදවතේ දොර දෙවියන් වහන්සේට විවෘත කරන සේක් නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ මිෂුදාත් වහන්සේ ඔබ සමග සිටමින් ඔබ සමග ආහාර අනුභව කරන්නට යනවා. ඔබ සමග සිටමින් ඔබේ අත් දෙක පාවිච්චි කරන්නට යනවා. ඔබ සමග සිටමින් ඔබේ ඇස් දෙක පාවිච්චි කරන්නට යනවා. ඔබ සමග සිටමින් ඔබේ දිව මුඛය හසුරවන්නට යනවා. කෙටියෙන්ම කිව්වොත් ඔබ සමග සිට ඔබේ ශරීරය පාලනය කරන්නට යනවා. උන්වහන්සේගේ මාලිගාව ඔබේ හදවත මගේ හදවත. ඉතින් අපි විවෘත කරමු අද දවසේ මේ දෙවියන් වහන්සේට මගේ හදවතට එන්න පියාණනි. ඔබ වහන්සේ කැමති ආකාරයට මේ මාංශ වූ ශරීරය මැචි වලින් ගත්තා වූ ශරීරය නැවත මැචි වලට යනවා ස්වාමිනී. ඔබ වහන්සේ මැචි ගෘහයට තබා තිබෙන ආත්මය ගිනිවිලට නොයන පිණිස සදාකාලික ජීවිතය ලබන පිණිස මා තුළ වැඩ වාසය කරන්නට කියලා. හලලුයා. අලුත් එළිදරව්වක් ඔබට. සමහර අයට අලුත් එළිදරව්වක් මේක අපිට එළිදරව් වෙලා ඉවරයි. ඒ නිසා අද මේ සෙනෙහවත් සාධන ඔබ මාව ඔබ ඉදිරියේ මේ ආකාරයට ප්‍රකාශ කරන්නේ අපේ උගත්කමක් නෙවෙයි, අපේ ශක්තියක් නෙවෙයි, අපි වචනා පුද්ගලයෝ නෙවෙයි, අපි කුණු කෝඩයක හිටියා, අස්සේ මුල්ලේ හිටියා, අපේ ජීවත් වුණා. නමුත් පියාණන් වහන්සේගේ කරුණාව ලැබිලා අද මේ ආකාරයට ඔබ ඉදිරියේ සිටිට ස්වර්ගික අනුග්‍රහය ලැබිලා තිබෙනවා. දෙවියන් වහන්සේ ප්‍රශංසාව හලෙලුයා. දෙවියන් වහන්සේ යහපත්, උන්වහන්සේ බලවන්තයි. හලෙලුයා. මිහිරි සුවඳක් ලෙසින් ඔබ නම දින්නෙමි, පූජාවක් වේලා ඔබ පස සන්නෙමි. මිහිරි සුවඳක් ලෙසින් ඔබ නම දින්නෙමි, පූජාවක් වේලා ඔබ පස සන්නෙමි. මම සමිඳුන්ගෙන් ඉන්දියක් ඉල්ලන්නෙමි, එතුමාලිගයේ සැමදාම වසන්නෙමි. අලංකාරය සැමදාම දකින්නෙමි,
පූජාවක් වේලා යේසුනේ ඔබ නම දින්නෙමි හලෙලුයා පූජාවක් වේලා දෙවිඳුනේ ඔබ නම දින්නෙමි දාස ප්‍රශංසා වේවා ඔබ ඔබේ ශරීරයේ පූජාවක් කර දෙවියන් වහන්සේට නමස්කාරයක් යන්න ඕනේ මිහිරි සුවඳක් කළා ස්වාමීන් වහන්සේට ප්‍රශංසාව යන්න ඕනේ දෙවියන් වහන්සේට ස්තුති වේවා අපේ වචනයට ගමන් කරමු ශ්‍රීමන්ත සහෝදර සහෝදරයන් දෙවියන් වහන්සේට ස්තුති හාලෙලුයා දෙවහන්සේට ස්තුති වේවා අපි ගියේදා බැලුවා දේව වචනේ ඇදහිල්ල සම්බන්ධව අපි ඉදිරි කොටසට ගමන් කරන්න යනවා සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි දෙවියන් වහන්සේගේ ලියවිල්ල ප්‍රකාශ කරලා තිබෙනවා අවසාන කාලය වෙනකොට ඇදහිල්ල හීන වෙනවා ප්‍රේමය හීන වෙනවා බෙහෙත් වගේ කියලා ඒක ඔබට මට දකින්න තිබෙනවා ඉතින් මේ හීන වෙලා යන දේ අපි හීන නොවන පිණිස මේ පොළවේ ක්‍රියා කරන්න ඕනේ දෙවියන් වහන්සේ බොහොම අවතබල තිබෙන්නේ ඒ හාලෙලුයා. ඉතින් මේ දේව වචනේ මහා විශාල සාගරයක් වගේ. කුඩා බයිබලයක්. නමුත් මහා සාගරයක් වගේ. ඉතින් මේ මහා සාගරේ දැන් අපිට කිමිදිලා ලොකු දේවල් හොයලා දැනගන්නට කාලයක් නැති වෙලා ශ්‍රීවන්ත සහෝදර සහෝදරවරුනි. කාලය බොහෝසේ වේගයෙන් ගමන් කරනවා. මනුෂ්‍යගේ ජීවිතයේ අවසානය ඉක්මනින් තීරණය වෙමින් පවතිනවා. අද දවසේ ඔබ මම දකින්නකොට අන්තර්ජාලය හරහා අපේ TV නිවුස් channel හරහා පත්තර විවිධාකාර මාධ්‍යයන් හරහා ඔබ මම දකිනවා මනුෂ්‍යන්ගේ අවසාන ගමන ගැන ලෙඩදු චූටි කුඩා දරුවන් පුදුමාකාර රෝගවලට භාජනය වෙලා ඒ දරුවෝ මොනවද දන්නේ සැබවින්ම කුංචි කුඩා දරුවන් නමුත් දෙමාපියන්ගේ වැරදි දෙමාපියන් දෙවචනේ කියනවා දෙමව්පියෝ ඇඹුල් විදි කෑවම දරුවන්ගේ දත් හිටු වැටෙනවා කියලා. ඉතින් ඒ විශාල විෂයක් ඒ ගැන මම කතා කරන්න කියන්නේ නමුත් මම ඔබට කතා කරන්න කියන්නේ මේ ජීවිත කුඩා හෝ ලොකු තරුණ මහලු මොනම වුණත් සෑම කෙනෙකුගේ ජීවිත ඉතින් මේ ජීවිත දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සදාකාලික ජීවිතයට යන්නට ඕනේ ඔබේ මගේ අදහස දෙවියන් වහන්සේ කැමති දෙවියන් වහන්සේ කියනවා මාගේ සෙනඟ දැනගැන්ම නැති කම විනාශ වන්නේ කියලා මනුෂ්‍යයන් වෙන් වෙලා ආගම් වශයෙන් වෙන් වෙලා කුල ජාති ભેද වශයෙන් වෙන් වෙලා නමුත් මේ මුළු මිනිස් සංගතියේ කම්මෙකුගෙන් තාත්තෙකුගෙන් බිහි වුණා පරම්පරාව ඒ දෙවියන් වහන්සේගේ හස්ත කර්මාන්තයයි දෙවියන් වහන්සේ කැමති නැහැ කිසිදු මිනිසෙක් නින්දාවට ලැජ්ජාවට පත් වෙනවට විනාශ වෙනවට අවසානයේ ඔබට මට තීරණ දෙකක් තිබෙනවා. ඒ අපි සදාකාලික නිරයට යනවද? සදාකාලික ජීවිතය උරුම කරගන්නවද කියලා. ඒක මේ පොළවේ සිටින සියලු මිනිස්සෙක් තීරණය කරන්නට ඕනේ. එය අපට ලැබෙන්නේ ඔබේ මගේ ඇදහිල්ල මත. ඔබේ මගේ තීරණය මත. අපිට ඒ තීරණය ගන්නට විශාල ලෙස අමාරු වෙනවා. මන්දයත් අපි පොළවේ ජීවත් වුණේ අපේ දෙමාපියන්ගේ ක්‍රියාකලාප දැකලා අවුරුදු 20ක් අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් විවිධාකාර වයස් කාණ්ඩ තුල මනුෂ්‍යයන් අද ජීවත් වෙනවා. ඒ හැම කෙනෙක්ම ඔවුන්ගේ දෙමාපියන්ගේ ආගමික ක්‍රියාකලාපත් එක්ක ඇහැට දැක්ක අනට ඇහිච්ච දේවල් එක ගමන් කරනවා. පරම්පරාගත සිරිත් විරිත් සමග. ඒ පරම්පරාගත සිරිත් විරිත් සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි ගිනිවිලට යෑමෙන් වළක්වන්න බෑ. ගිනිවිලට යෑමෙන් වළක්වන්න පුළුවන් එකම දෙවි කෙනයි මේ පොළවේ ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. ඒකම නිර්මිතකමෙන් කියනවා. ඉතින් සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි මම ඔබට මේ ඇදහිල්ල අවසාන කාලේ මේ ඇදහිල්ලෙන් තමයි මේක විශ්වාසයෙන් ඇදහිල්ලෙන් උරුම කර ගන්නට ඕනේ දෙයක්. ඒ ගැන අපි කතා කරන්නට යමු. වසර 4000කට ප්‍රථම ඊට එහා රජ කෙනෙකුගේ කාලේ නෙබුකද්නේසර් නැමැති රජතුමාගේ කාලයේදී ඒ රටේ රජතුමා නෙබුකද්නේසර් ඔහු පිළිමයක් හදනවා දෙවි කෙනෙක්ව මුළු රටටම නෙබුකද්නේසර් රජතුමාගේ කාලයේදී
සිදුවීමක් ගැන අපි කතා කරන්න යනවා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. වසර 4500කට කලින් දානියෙල් නැමැති පොතේ චුදෝලියවිල්ලේ දානියෙල් පොතේ නෙබුකද්නේසර් රජතුමා ගැන අපි කතා කරන්න යනවා. ඒ රජතුමා ඒ සෙනග ඒ රටේ සියලු සෙනග එක ස්ථානයකට රැස් කරලා පිළිමයක් හදලා ඊට නමස්කාර කරන්න යනවා දේවතා රූපයක්. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ඉතින් ඒ රටේ සියලු සෙනග ධන නමලා ඒ රූපයට නමස්කාර කළ යුතුව තිබෙනවා. නෙබුකද්නේසර් රජතුමා සියලු සෙනගට මේක අණ කරලා ඉවරයි. සියලු සෙනග මේකට කැමති වෙලත් ඉවරයි. ඉතින් යම් ගායනාවක් නෙමෙයි වාදනයක් නිර්මාණය වෙන්න යනවා. විවිධාකාර වාද්‍ය භාණ්ඩ තුලින් ඒ වාදනය ඇසෙන කල මේ සියලු සෙනග හිස් වීමට තබලා මේ රූපයට නමස්කාර කළ යුතුව තිබුණා. මේ සිදුවීම වසර 4500කට කලින් තිබිච්ච දෙයක්. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. අද ක්‍රිස්තු වර්ෂ 2021යි බුද්ධ වර්ෂ 2600 ගාණක්. නමුත් මේ වසර 4500කට එක්ක කතාවක්. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. මේ රාජ්‍යතුමා නිර්මාණය කරනවා දේව රූපයක්, රන් පිළිමයක්, විශාල රූපයක් මුළු සේනාවම දකින්න. මුළු සෙනගම ඊට නමස්කාර කළ යුතුයි. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ස්නේහවන්ත සහෝදර සහෝදරවරුනි, එතන තරුණයන් 3 දෙනෙක් ඉන්නවා. ඒ තරුණයන් 3 දෙනා නිර්භීතව කියනවා අපි මේට නමස්කාර කරන්නේ කියලා. නමස්කාර කරන්නේ කියලා ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන් යම් දෙයක් දැනගෙන හිටියා. ඔවුන් පමණක් නොවේ. ශ්‍රීමන්ත සහෝදර සහෝදරයනි, මේ නෙබුකද්නේසර් රජතුමා දන්නවා දෙවියන් වහන්සේගෙන්. ඒ රටේ සියලු මිනිස්සුම දන්නවා. ඒ රටේ සියලු මිනිස්සුන් දෙවියන් වහන්සේව අත්දැකලා තියෙනවා. දෙවියන්ගේ බලය දැකලා තිබෙනවා. එනම් මුදු රජතුමාට යටත් වෙලා දෙවියන් වහන්සේව අවිශ්වාස කරලා මේ රන් පිළිමයට නමස්කාර කරනවා සියලු සෙනග. එතනදී අතලොක්කක්ද කියලා කියන්නවත් බෑ. 3 දෙනෙක් රටේ සෙනග. අපි හිතමු මේ ශ්‍රී ලංකා දේශයේ කුඩා දිවයිනක් 2 කෝටි 30 ලක්ෂයක් සෙනග 20 ලක්ෂයක් සෙනග මේ දේශයේ සිටිනවා. ඉතින් රටේ නායකතුමා සහ රටේ අධිපතියා ජනයාගේ ජනනායකයා ජනාධිපතිතුමා සහ ඒ මුළු සෙනග ඊට නමස්කාර කරනකොට 3 දෙනෙක් පමණක් ඉතිරි වෙනවා ඊට විරුද්ධව. ඔවුන් කියනවා අපිට බෑ මේකට නමස්කාර කරන්න. අපිට ඉන්නවා ජීවමාන දෙවි කෙනෙක්. ඒ නිසා අපි මේකට නමස්කාර කරන්නේ නැහැ කියලා. රජතුමානේ තීරණ ගන්න පුළුවන් නේ රටේ නායකයනේ. රජතුමා කියනවා මීට නමස්කාර නොකරන යම් කෙනෙක් ඉන්නවද? ඒ මිනිස්සුන්ව ගිනි උඳුනට දාන්න ගිනි උඳුනක් ලෑස්ති. විශාල ගිනි උඳුනක්. ඒ ගිනි උඳුනේ තෙල් තාච්චියක්. තෙල් කටාරමක්. ඒකට ගින්දර දාලා තෙල් රත් වෙනවා. ඒ තෙල් කටාරමට දාන්න පඩිපෙලක් වගේ එකක් උඩින් හදලා ඒකට නැගලා ඒකෙන් තමයි තල්ලු කරන්න තියෙන්නේ. ගින්දර යන්න බෑ ඒ තරම් රස්නේ. ඉතින් කවුරු හරි මේකට නමස්කාර කරොත් මෙන්න මේකට දානවා කියලා කියනවා. ඉතින් මේ සෙනගාතරේ මේ 3 දෙනා විතරක් නෙමෙයි තවත් කිතුණු ඕනේ තරම් ඉන්න ඇති. දෙවියන් වහන්සේට දාන්න දේ වචන දාන්න දෙවියන් වහන්සේට ආදරය කරන ගොඩක් සෙනග ඉන්න ඇති. ඒත් ඒ සෙනග බය වුණා. මොකටද බය වුනේ? තමුන්ගේ ජීවිතේ විනාශ කරයි කියලා. තෙල් තාච්චියට දාලා මරලා දායි කියලා. ඔවුන් බය වුණා. නමුත් ඇදහිල්ල තිබුණේ 3 දෙනාටයි. ඒ ඇදහිල්ල දෙවියන් වහන්සේට තියෙන ආදරය. මේක තමයි ආදරය. දෙවියන් වහන්සේට ආදරය තියනවා නම් මේ මිනිස්සු ඇදහිල්ලෙන් ජීවත් වෙනවා. ඒ මිනිස්යන් 3 දෙනා තරුණයන් 3 දෙනා කියනවා තෙල් කටාරමට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. අපි වදින්න යන්නේ. නමුත් මතක තියාගන්න රජතුමනි තෙල් කටාරමට දැම්මත් දෙවියන් වහන්සේට බේර ගන්නට පුළුවන්. බේර ගත්තත් නැතත් අපි මේකට නමස්කාර කරන්නේ නැහැ. මොකද්ද මේකේ අර්ථය ගැඹුරුතර?
මාව මරුවත් නැතත් මම දෙවියන් වහන්සේත් එක්ක. මරණයෙන් බේරගන්න දෙවියන් වහන්සේට පුළුවන්. දෙවියන් වහන්සේ මාව මරණයෙන් බේරගත්තත් නැතත් මම දෙවියන් වහන්සේත් එක්ක. දෙවියන් වහන්සේ විශ්වාසලා වේවා. ඉතින් මෙන්න මේ ඇදහිල්ල මේ කාල වකවානුවට ඕනේ. දැන් ඕනේ. අද මේ කාල වකවානුව ඇදහිල්ල නැහැ. බෙහෙත් වෙලා ඇදහිල්ලෙන් ප්‍රකාශ කර මිනිස්සු තව වෙලාවකදී වෙනත් දෙයක් කියනවා. ඇදහිල්ලෙන් එළිදරව් දුන්න මිනිස්සු තවත් වෙලාවකදී තවත් දෙයක් කියනවා. ඉතින් සෙනෙවන්ත සහෝදර සහෝදරනේ ඔබමාව මේ කුඩා පවුල් වලින් පුංචි අස්සකින් මුල්ලකින් කසල ගොඩෙන් තෝරගෙන ඔබමාව බලවත් කරමින් යනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් අද නිර්භීතකමෙන් කියන්න පුළුවන් මේ ආකාරයට කවුරු හරි අපිට මේ ආකාරයෙන් මරණ තාක්ෂණයෙන් ආවත් මරුවත් නැතත් දෙවියන් වහන්සේට පමණයි නමස්කාර කරන්න. මැටි රූපවලට ගල් පිළිමවලට නමස්කාර කරන්නේ මන්ද ඒ ගුණ උඳුරෙන් බේරගන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ඒ ගිනි උඳුරෙන් ඕන බේරගත දෙවියන් වහන්සේ. ඉතින් අපි මේ වචනේ කියවමු. මම ඔබව මේ දැනුවත්කමට ප්‍රථම කොට අරගෙන ආවිල්ලා අපි මේ වචනේ කියවන්න යන. එතකොට ඔබට හරියට අවබෝධ වෙනවා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. සුද්ධ වූ ලියවිල්ලේ දානියෙල් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ ඉඳන් මම කියවනවා. හාලෙලුයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ මේ අසන දරුවන්ට කන්නේතුව සංච හදවතින් පිළිගන්ට උඩුකුකමේ ආත්ම අහංකාරකමේ ආත්ම පහ කරලා පරම්පරාවට මාංශයේ සිතුවිලි මාංශේ කාරණාවල් ඉවත් කරලා මේ වචන ඔවුන්ගේ ආත්මික හදවත් වලට ඇසෙන්න සැලසුම මැනව කියලා පියාණනි මම වහන්සේට ආශා කරමින් මේ වචනේ කියවන්නේ මොව. එකල ඔහු ඒ මිනිස්යන් ඔවුන්ගේ පොරොණයද සැට්ටද සලුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ ඇවිලින ගිනි උඳුන මැදට හෙළුසේක. ඇවිලින ගිනි උඳුන මැදට හෙළුසේක. එවිට රජුගේ ආක්ෂාව තද නිසා උඳුන ඉතා රක්ත තිබුණු බැවින් දැන් රජුරුවන්ගේ අනා එක තදයි. ඒක ඒ රජතුමාගේ අන එතන ලිහිල්ල තිබුණේ නැහැ. හරි ඔගොල්ලෝ මේක කරොත් මේක කරනවා කියලා ඒ නෝබල් සාමකාමී වචනයක් තිබුණේ නැහැ. රජතුමාගේ අන තදව තිබුණා. ගිනි උඳුන රත් කරන්න වැඩියෙන් තාපු ගමන් අලු වෙලා යන්නේ කියලා. හල්ලුයා අදත් ඒ වගේ දේවල් ඕනි තරම් තියෙනවා. මේ ශ්‍රී ලංකා දේශීය අහිංසක අසුරන මිනිස්සුන්ට නීතිය තදයි. අම්මුණ ගමන් දඩුවම් දෙන්න. ලොකු ලොක්කෝ හේ ඉන්නෝ. හල්ලුයා දෙවන ප්‍රශංසාවේ වවැරදි කරලා. ඉතින් සෙනෙවන්ත සහෝදර සහෝදරනේ රක්ත තිබුණු බැවින් මම කියන්නම් රජුගේ ආක්ෂාව තද නිසා උඳුන ඉතා රක්තව තිබුණු බැවින් ශාද්‍රක්ද මේෂක් ආබේද්නේගෝද එසෝ මිනිස්සෝ ගිනි දළුවෙන් මැළුවය. ඉතින් මේ ගින්දර වටේ තියෙනවා මැද තාච්චිය තියෙනවා. තාච්චිය රත් වෙනවා. දැන් ගින්දර වටේ තියෙනකොට තාච්චිය මැද තියෙන්නේ මේ මිනිස්සුන් උස්සල විසි කරන්න ඕනි ගල් කැට දානවා වගේ. ඉතින් මේ ගොල්ලෝ ටිකක් උඩට නගිනවා නැගලා ඒකෙන් කල්ලු කරන්න ඕනි. දැන් මේ ග්ලම් මේක උඩට නැගලා මේ ග්ලම් කල්ලු කරනවා තාච්චියට. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. තුන් දෙනා වන ශාද්‍රක් මේෂක් ආබේද්නේගෝද ආවිලෙන ගිනි උඳුන මැටට බැමි පිටින් වැටුණු ඔය ගැට ගාව දාලා තින්නේ. ගැට ගැවුවට පස්සේ මොනවද වෙන්නේ? ඕමම ඉන්න වෙන්නේ. එකල වැටුණෝය එකල නෙබුකඩ්නේසර් රජ විශ්වපත් වෙනවා. ඔන්න රජතුමා පුතුමයටපත් වෙනවා. විනාඩි ගානක කාරණාව තප්පර ගානයි තාම විනාඩි ගානයි. ඉක්මනින් නැගිට නෙබුකඩ්නේසර් රජතුමා තමාගේ മന്ത്രിවරුන්ට කතා කරනවා. අඬගාම වටේ ඉන්න සෙන්පතියෝ පිට වරින් ළඟ ඉන්න අය. එහෙමනේ කතා කරන්නේ කේන්ති ගිල්ල දැන් පුදුම වෙලා අඬගහනවා. මන්ත්‍රීවරුන්ට කතා කොට අප විසින් මනුෂ්‍යයන් 3 දෙනෙකු බැඳ ගින්නට හෙළුවා නොවේදයි කීවේය. අපි 3 දෙනෙක් නේද මේ ගින්නට දැම්මේ කියලා අහනවා රජතුමා. හාලලුයා. එසේ රජුවනි
ඔව් රජුට උත්තර දෙමින් කීවෝය. ඔව් රජතුමනි අපි තුන් දෙනයි දැම්මේ. ඔව් උත්තර දෙමින් අන්න මනුෂ්‍යයන් 4 දෙනෙක් නිදහස් කිසි උපද්‍රවයක් නැතුව ගින්න මල ඇවිදිනවා මට පෙනේයි. 4 වෙනියාගේ පෙනීම වනාහි දෙවියන් වහන්සේගේ පුත්‍රයෙකුට සමානයි කීවෝය. හාලෙලූයා සර්ව බලදාරෝ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. රජතුමා බලාගෙන ඉන්නවා. ගින්න මැදට 3 දෙනා දැම්මා. විශ්වපත් වෙලා සිංහාසනෙන් නැගිටලා අඬ ගන්නවා. මේට එන්න 3 දෙනා නේද දැම්මේ අපි. ඕ මට ඒක 4 දෙනෙක් පේනවා. ඕ අනිත් මිනිස්සු කියනවා 4 දෙනෙක් පේනවා රජතුමනි. හැබැයි එක්කෙනෙක් දෙවිඳුන්ගේ ස්වරූපයට සමානයි. මේ ජීවමාන දෙවියන් වහන්සේ අසරේවන්ත සහෝදරවරුනි ගිනි මැදින් ගියා ජල මැදින් ගියා අපේ දෙවිඳුන් අප සමගයි මැටි රූපයක් ගල් පිළිමයක් නොවේ අපේ දෙවිඳුන් මගේ ජීවිතේ වැඩ වසනා ජීවමාන දෙවිඳුන් හලෙලූයා නමස්කාර වේවා අදහන්නන්ට පමණයි සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි අදහන්නන්ට පමණයි එදා ඒ මුළු සේනාව ඉදිරිපිට 3 දෙනෙක් පමණක් අදහගත් දෙවියන් වහන්සේ ගැන මරුවත් නැතත් දෙවියන් වහන්සේ පමණයි මරණයෙන් ගලවන්න පුළුවන් දෙවිඳුන්ට පමණයි හලෙලූයා ප්‍රශංසා වේවා සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි මේ පොළවේ කෙටි කාලයක් අපි ජීවත් වෙයි වැඩිම අවුරුදු 120ක් ජීවත් වෙයි හලෙලූයා ඊට පස්සේ මොනවද කරගන්න යන්නේ කොහෙටද යන්නේ ගිනි වෙලෙන් බේරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විතරයි ශුද්ධාත්ම වහන්සේට විතරයි කිසි රූපයකට බෑ කිසි පිළිමයකට බෑ ඕ සෙනෙහවන්ත සහෝදර සහෝදරි මේ 2021ක් වර්ෂ ඔබම අවුරුදු ගණනාවක් තමයි මේ රූපවලට নমස්කාර කළේ නුඹට අවුරුදු 4000කට කලින් මේ විපර්යාසය මේ විදියටම වෙලා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ඉතින් ඔබ මොනවද කරන්න යන්නේ දෙවියන් වහන්සේට ස්තුතියි අපි ඉතින් ටිකක් කියවමු රාජුට උත්තර දෙමින් කීවෝය උත්තර දෙමින් අන්න මනුෂ්‍යයන් 4 දෙනෙක් නිදහස්ව කිසි උපද්‍රවයක් නැතුව ගින්න මැද ඇවිදිනවා මට පෙනේයයි 4 වෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයි කීවෝය ඒ විට නෙබුකද්නේසර් ඇවිලෙන ගිනි උඳුනේ දොරකඩට ලං වී මහෝත්තම දෙවියන් වහන්සේගේ මේකරුවන් වන ශාද්‍රක්ද මේෂක් ආබෙද්නේගෝ පිටත බලෙල්ලායයි කීවේය. එවිට ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝ ගින්න මැද සිට පිටතට ආවෝය. දෙවිඳුන්ට ප්‍රශංසා වේවා. දිසාපති වූද අධිපතියෝද ආණ්ඩුකාරයෝද රාජුගේ මන්ත්‍රීවරුද රැස්ව ඒ මනුෂ්‍යයන්ගේ ශරීර කෙරෙහි ගින්න බල නොපැවතු බවත් ඔවුන්ගේ ඉසකෙස් හාලෙලූයා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා ඔවුන්ගේ ඉසකෙසක්වත් නොදෑ බවත් ඔවුන්ගේ පොරෝණ වෙනස් වෙලාවත් ගිනි ගඳ ඔවුන්ට වැදිලාවත් නැති බවත් දුටුවෝය දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා හලෙලූයා සෙනෙහවන්ත සහෝදර සහෝදරනි අපි මේ වත්තේ කුණු ටික පුච්චලකොට අපිට ওই කුණු ටික shopping bag ටික ගල්වලින් වැටෙන කුණු ටික පුච්චද්දී අපිට ළඟට යන්න පුළුවන්ද කොච්චර රසණයක් අපිට දැනෙනවද ඉතින් බැරි වෙලාවත් අපි අලු ටික අපි බැරි වෙලාවත් ඒ අලු ටිකට අපේ අතපය වැදුනම ගඳ ගන්නවා නේද දෙවියන් වහන්සේ බලවන්තයි දෙවියන් වහන්සේ කෙරෙහි අදාළ කිසි මිනිසෙක් ලැජ්ජාවටපත් වෙන්න යන්නේ උන්වහන්සේ ලැජ්ජාවටපත් වෙන්න දෙන්නේ නැහැ සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි ඒ මිනිස්සු වට වෙනවා മന്ത്രിවරු වට වෙනවා වට වෙලා බලනවා කිස්කස් පිච්චිලා නැහැ ඇඳුම් මේ විදිහටම තියෙනවා මේ ගින්න මැද හිටියට මේ ගිනි ගඳක්වත් දුම් ගඳක්වත් මේ මිනිස්සුන් ගාව නැහැ හලෙලූයා
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් පුරෝණද ගිනි ගඳ ඕන්ට වැඩිලාවක් නැති බවක් දුටුවෝය. නෙබුකද්නේසර් කතා කොට ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝ දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. ඉතින් අපි ස්වාමීන් වහන්සේ ගැන අදහනකොට උන්වහන්සේ අපව ලැජ්ජාවටපත් වෙන්න යන්නේ නැහැ. රාජ්‍යතුමායි තීරණය කරේ මේ තුන්දෙනා මරන්ට. මුළු සෙනගන් නිශ්ශබ්ද වෙයිලා අනේ රජතුමනි මේක කරන්න එපා කියලා කවුරු හරි කතා කරාද? නෑ. ඉතින් ගිනි උදුනට දැම්මා. සියලු සිදුවීම දැන් බලන්නවනේ සෙනගන් සහෝදර සහෝදරුනි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා අපි බලමුකෝ. මේ නෙබුකද්නේසර් රජතුමා ඉතා ගෞරවය දෙනවා මේ මිනිස්සුන්ට. ඇයි ගෞරවය දෙන්නේ? වචන මාත්‍රයක් නිසා. වචන මාත්‍රයක්. දෙවියන් වහන්සේ ප්‍රශංසාවේවා. ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝ කතා කළේ අපි මේකට වඳින්නේ නැහැ. අපේ දෙවියන් වහන්සේට විතරයි. පොඩි වචන මාත්‍රයක් නේ. ගිනි වලට දානවා නම් දාන්න. බේරගන්න දෙවියන් වහන්සේට පුළුවන්. බේරගත්තා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. පොඩි වචන ටිකයිනේ. මේ වචන මාත්‍රය පමණයි දෙවියන් වහන්සේට අපි කතා කරේ. හදවතින් අදහගෙන මනසින් අදහගෙන මුඛයෙන් කතා කරා. මුඛයෙන් කතා කරා සෙනෙහවන්ත සහෝදරව මුකුත් කරේ නෑ ඒ වෙලාවේ. ගස් වලින් ගිහලා මල් ටිකක් කන්නලා පූජා කරාද දෙවියන් වහන්සේට? ඉටිපානක් පත්තු කරලා ඉටිපාන දාලා කතා කරාද දෙවියන් වහන්සේට? මල් මාල දැම්මද? රත්තරන් මාල දැම්මද? ඇඳුම් මාල ගෙනල්ලා දැම්මද? කොඩි ටිකක් මාල ගෙනල්ලා කොඩි වැරුවද? මොකද කරන්නේ? හදවතින් විශ්වාස කරා, මුඛයෙන් ප්‍රකාශ කරා. දෙවියන් වහන්සේ ප්‍රශංසාව, දෙවියන් වහන්සේ ජීවමානයි. වහන්සේ ජීවමානයි සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි. ඉතින් මම ඊට ටික කියවන්න යනවා. නෙබුකද්නේසර් රජු කතා කොට ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝ දෙවියන් වහන්සේ ශාද්‍රක් මේෂක් ශාද්‍රක්ද මේෂක්ද ආබෙද්නේගෝගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා. ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. රජතුමා ඇරුණා තප්පරයයි. රජතුමා ඇරුණා දෙවියන් වහන්සේට. මේ ඇතිකිල්ල ඔබට මට තිබෙන්න ඕනේ අද මේ කුඩා දිවයිනේ සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි. දුන්නත් එකයි නැතත් එකයි දෙවියන් වහන්සේත් එක්ක දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ කියලා දන්නවා. හලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා තමන් වහන්සේ කෙරෙහි විශ්වාස කළා වූ තමුන්ගේම දෙවියන් වහන්සේට මිස වෙන කිසි දෙවි කෙනෙකුට සේවය කරන්නවත් නමස්කාර කරන්නවත් නොයෙදෙන පිණිස රජුගේ වචනය කඩ කර තමුන්ගේ ශරීර බාර දුන්නා වූ සුඛිය මෙහෙකරුවන් ගැලවූසේක. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. එබැවින් ශාද්‍රක්ද මේෂක්ද ආබෙද්නේගෝගේද දෙවියන් වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනගද ජාතීන්ද භාෂාවන්ද කවලිකොටෝන්ගේ ගෙවල් කසල ගොඩවල් කරන හැටියට නියම කරමි. මාක්නිසාද මේ ආකාරයෙන් ගලවන්න පුළුවන් වූ වෙන දෙවි කෙනෙක් නැතයි කීවෝ. හලෙලූයා. ප්‍රශංසා වේවා. එකල රජු ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝ බාබිලෝනි පළාතේ උත්තමයන් කළෝය. දෙවියන් වහන්සේට ස්තුති සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි. නෙබුකද්නේසර් රජතුමා ගත්ත තීරණය. නෙබුකද්නේසර් රජතුමා ගත්තේ මේ ආකාරයෙන් තීරණය තුන් දෙනෙක් නිසා. මුල්ලු සෙනග එක පැත්තක් වුණා රජතුමාත් එක්ක. තුන් දෙනායි දෙවියන් වහන්සේ සන්තක වුණේ. ඔවුන් මුඛයෙන් කතා කරා. ඔවුන් සිටින් අදහාගත්ත ඔවුන් මුඛයෙන් කතා කරා. ඔවුන් පූජාවක් වෙන්න ලෑස්තුන ශරීර වලින් නමුත් ගලවගත්ත දෙවියන් වහන්සේ මුළු සේනාව ඉදිරිපිට. ඊට පස්සේ රජතුමා කියනවා මේ දෙවියන් වහන්සේට මුළු සෙනග නමස්කාර කරන්න ඕනේ. මේ දෙවියන් වහන්සේ පමණයි දෙවියන් වහන්සේ කියලා රජතුමා අක්ෂර වෙනස් කරනවා. රජුගේ නීතිය වෙනස් කරනවා. රටේ නීතිය වෙනස් කරනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.
රජතුමා නීතිය වෙනස් කරලා කියනවා මේ දේ නොකරන ගෙවල් මේ දේ නොකරන දෙවියන් වහන්සේට නමස්කාර නොකරන මිනිස්සු ඒ නිවෙස් සම්පූර්ණ අනුභවයට පත් කරන්නට විනාශ කරන්නට කියලා රජු නියමයක් ගෙනෙනවා. සේවන්ත සහෝදර සහෝදරනි මේ දෙවියන් වහන්සේ ජීවමානයි එදා ජීවමානයි අද ජීවමානයි මේ මං අලුත් දිවසුමේ වචන මාත්‍රයක් කියලා තව ටිකකින් අපි මේ දේශනේ අවසන් කරන්න යනවා. ඉතින් මං ඔබට මේකේ කියවද කියලා මම ආයෙ බලන්නට යනවා. කවු මිනිස් පොඩක් ඉන්න සේවන්ත සහෝදර සහෝදර මම පොඩි මතක් කිරීමක් ඔබට කරන්නට යනවා. මේක මේ පදේ කියුණාද කියලා මම ඔබට කියන්න කියන්නේ මන්ද ඒ ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝ ගිනිවිලට දාන්න ආව මිනිස්සු මරුණා. මේ දින්නේ ඒක තමයි මම දැන් ආයෙත් ඔබට කියවන්න කියන්නේ 22 වෙනි පදේ. 3 වෙනි පරිච්ඡේදයේ දානියෙල් පොතේ 22 වෙනි පදේ ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝ එසු මිනිස්සු ගිනිදරුවෙන් මලෝය. අර ඔස්සවගත්ත මිනිස්සුන් අසරණයි. රජ නීතියට යටත් වෙලා තමයි මිනිස්සු වෙසෙන්නේ. නමුත් ඔස්සවල ගිහිල්ලා දාපු මිනිස්සු මරුණා. කින්නේ රස්නේ වැඩිලා. ඉතින් ඒ රස්නේ කොච්චරද කියලා බලන්න. දැන් මම ඔබ අලුත් කිවිසුමට ගෙනියන්නට යනවා. දෙවියන් වහන්සේගේ ප්‍රශංසා වේවා. ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝ අදහගත් සිතින් ප්‍රකාශ කළා මොකෙන් අද ඔබට ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝ වාගේ වෙන්න පුළුවන් වාක්‍යයක් දීලා තිබෙනවා. අපි රෝම පොතට යන්තරේවන්ත සහෝදර සහෝදරවරුනි රෝම පොත කියන්නේ රෝමේ කියන්නේ ගමක්. අලුත් දිවසුමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවට පසු හalleluya ශුද්ධෝලියවිල්ල රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කියනවා ශාද්‍රක් මේෂක් ආබෙද් අදහගත් සිතින් ප්‍රකාශ කළා මොකෙන් එයාලා ගැලවුවා. ඉතින් අද ඔබට මට මේක බොහෝම ලෙහෙසියෙන් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ කවවත් ගිනිඋදුනක් මැදට ඉස්සරහට කවුරුත් ගෙනියන්න යන්නේ නැහැ. ඔයාලා මරණවා කියලා කවුරුත් තීන්දුවක් දෙන්න යන්නේ නැහැ. අද ඒ කාරණාවල් වෙනස් වෙලා අලුත් කිවිසුමේ යේසුස් වහන්සේ පූජාවක් වුණා. යේසුස් වහන්සේ පූජාවක් වෙලා එදා ඒ තිබුණු නීති අද ලිහිල් වෙලා තිබෙනවා. කරුණාව නිසා දෙවියන් වහන්සේගේ මේ දෙවියන් වහන්සේගේ කරුණාවේ කාලය නිසා ඔබට බල කිරීමක් නැහැ. ඉතින් ඔබට පුළුවන් ශාද්‍රක් වගේ මේෂක් ආබෙද්නේගෝ වගේ කෙනෙක් වෙන්නට. අලුත් කිවිසුමේ ශුද්ධෝලියවිල්ලේ අලුත් කිවිසුමේ රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ 8 වෙනි පදේ නම් මම මේ කියවන්නට යනවා. නුඹේ මුඛේද නුඹේ සිතේද නෑ අපි මෙහෙම කියමු. වාක්‍ය නුඹ ළඟය. වාක්‍ය නුඹ ළඟ ඇතනේවන්ත සහෝදර සහෝදරවරුනි. නුඹේ මුඛේද නුඹේ සිතේද තිබේ කියලාය. වාක්‍ය නුඹ ළඟ නුඹේ සිතේ නුඹේ මුඛයේ තිබෙනවා. හාවලු දෙවියන් වහන්සේ ප්‍රශංසාව. එනම් අප විසින් ප්‍රකාශ කරන ඇදහිල්ලේ වාක්‍යය අදහගත් ශාද්‍රක් මේෂක් ආබෙද්නේගෝ ප්‍රකාශ කරා ගැලවුම ලැබුවා. හාලෙලූයා. කුමක් හේින්ද? යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ යයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගේ නෙගටිව් බව සිතින් අදහා ගන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය. මක්නිසාද මනුෂ්‍ය ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහන්නේය ගැලවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය. උන්වහන්සේ කෙරේ අදහන කවරෙක්වත් ලැජ්ජාවට නොපැමිණෙන්නේය. හalleluya. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා අද ඒ දෙවියන් වහන්සේ සන්තක මිනිසෙක් වෙන්න. මැටි පිළිමවලට නමස්කාර කරලා නෙමෙයි. ගල් පිළිමවලට නමස්කාර කරලා නෙමෙයි. මේ දේවල් වලට කතා කරලා නෙමෙයි සලේවන්ත සහෝදර සහෝදරවරුනි. අපේ මුඛයෙන් ප්‍රකාශ කරන්න ස්වර්ගික පියාණනි, යේසු රජාණනි, ශිලාත්ම දෙවිඳුනි, ඔබ වහන්සේ ජීවමාන බව මම අදහනවා. දෙවි යේසුස් වහන්සේ මං වෙනුවෙන් මැරුණා කියලා මං අදහනවා. යේසුස් වහන්සේ මාළොන්ගේ නෙගටිව් දෙවියන් වහන්සේ බව මම අදහනවා. මම විශ්වාස කරනවා. මගේ ගැලවුම්කාරය හැටියට මම ඔබ වහන්සේ පිළිගන්නවා. හරි ලේසි දෙයක්, කුඩා දෙයක්.
දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි නැවත තව සබත් දවසක මුණ ගැහෙමු. දෙවියන් වහන්සේගේ වචනය තුළ බලවත් වෙන්න. ඉතින් මේ ඇදහිල්ල බලවන්තයි. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. කිනි මැදින් ගියා ජල මැදින් ගියා අපේ දෙවිඳුන් අප සමගයි මැටි රූපයක් දල් පිළිමයක් නොවේ අපේ දෙවිඳුන් මගේ ජීවිතේ වැඩ වසනා ජීවමාන දෙවිඳුන් ඔබේ වැඩ වසනා ජීවමාන දෙවිඳුන් හලෙලුයා ප්‍රශංසා වේවා. දෙවිඳුනේ ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වර්ගික මහෝත්තම දෙවි පියාණනි. මෙන්න අපි ඔබ වහන්සේගේ වචනේ කියවුවා පියාණනි. ඔබ වහන්සේ දුන්නා වූ ප්‍රඥාවේ දැනගෙන මේ ප්‍රකාරයට ඉගැන්වුවා. අපි ඉගෙන ගත්තා. අපි සවමත් වුණා. තවත් ඔබ වහන්සේගේ සෙනග සවිමත් වන පිණිස මේ අන්තර්ජාලය හරහා පියාණන් මේ වචන මුදා හරිනවා. ඔබ වහන්සේගේ සුළඟ නැමැති හුස්ම පියාණන් මේ පොළවේ ඔබම බැවිදිනවා. දෙවිඳුනි මේ ජීවමාන වචනය ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරනසේක්වා. මේ වචන හිස්වනු හැරෙනසේක්වා. මේ වචන පළ දරත්වා. පියාණන් මේ ආශාව ඔබට බාරයි ශුද්ධාත්ම බලයෙන් ස්වර්ගයේ ඔබ වහන්සේගේ සිංහාසනයේ දකුණු පස වැඩ සිටින ඔබ වහන්සේගේ මේක ජාතක පුත්‍රයා වන අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අතිඋතුම් බලවන්ත ප්‍රේමණීය නාමයෙන් ආමෙන්. දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරනසේක්වා. සුබ සතිය